හරි හොඳයි ළමයි අපි එතකොට යාන්ත්‍රික පාලනය සාකච්ඡා කරලා ඉවර කරා. ක්‍රියාකාරීත්ව පාලනය ඒ තරම්වත් නෑ මම දන්න විදිහට අපි අවසානයකට එනවා නිෂ්පාදන පාලනයේ පියවර 5න් ක්‍රියාකාරීත්ව පාලනය. ක්‍රියාකාරීත්ව පාලනය. එතකොට විශේෂ දෙයක් නෙමෙයි මේකේ පොඩි දෙයක් දැනගන්න තියෙන්නේ මේ ක්‍රියාකාරීත්ව පාලනය කියලා කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ සිද්ධියක් නිෂ්පාදන ක්‍රියාවලිය. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අපි දන්නවනේ එතනදීනේ භාණ්ඩයක් හැදෙන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය හරියට සිද්ධ වුණොත් තමයි අපිට උපරිම නිමවුමක් බිහි කරගන්න පුළුවන්. එතන නිෂ්පාදන ක්‍රියාවලිය හරියට වුණ නැත්නම් දැන් මෙතනින් එනවා යෙදවුම් මෙතනින් එනවා මේ නිමවුම. එතකොට උපරිම නිමවුමක් නැත්නම් අපි කියන උපරිම ධාරිතාවයක් බිහි කරන්නනේ ව්‍යාපාරයක් උත්සාහ කරන්නේ යම් කිසි කාල සීමාවක් තුළදී හදන්න පුළුවන් උපරිම නිමවුම එළියට දාන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය හරියට ක්‍රියාත්මක වුණොත් තමයි අපිට උපරිම නිමවුමක් නැත්නම් උපරිම නිෂ්පාදන ධාරිතාවයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේ ක්‍රියාකාරීත්ව පාලනයේදී අපි අවධානය යොමු කරන්නේ මේ උපරිම නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගන්න. එතකොට අපිට අදහසක් දෙන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී නිෂ්පාදන ධාරිතාවය උපරිම ලෙස ගත හැකි ආකාරයට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීම තමයි අපි කියන්නේ ක්‍රියාකාරීත්ව පාලනය කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී නිෂ්පාදන ධාරිතාවය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිදි අදාළ කටයුතු සිදු කිරීම අපි කියනවා ක්‍රියාකාරීත්ව පාලනය කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය හොඳට කරොත්නේ අපිට උපරිම නිමවුමක් එළියට දාගන්න පුළුවන් නේද? අදාළ කටයුත්ත හරියට ව්‍යාපාරය කරොත් තමයි වැඩි නිමවුමක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී නිෂ්පාදන ධාරිතාවය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිදි සිදු කරන පාලනය තමයි අපි කියන්නේ ක්‍රියාකාරීත්ව පාලනය කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය හරියට කරලා වැඩි නිමවුමක් බිහි කරගන්න කටයුතු කරන එක. අපි ලියමු මෙන්න මෙහෙම කෙටි අදහසක් ක්‍රියාකාරීත්ව පාලනයේට නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී අඩුපාඩු වගේ දේවල් වුණොත් තමයි අපිට උපරිම ධාරිතාවයක් බිහි කරන්න බැරුව යන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී නිෂ්පාදන ධාරිතාවය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිදි නිෂ්පාදන ධාරිතාවය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිදි සිදු කරනු ලබන පාලනය ක්‍රියාකාරීත්ව පාලනය ලෙස හැඳින්වේ. ක්‍රියාකාරීත්ව පාලනය ලෙස හැඳින්වේ. උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිදි සිදු කරන පාලනය ක්‍රියාකාරීත්ව පාලනය ලෙස හැඳින්වේ. එතකොට වඩා මේකදී අපි අවධානය යොමු කරන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය හොඳට කරලා උපරිම ධාරිතාවයක් උපරිම නිමවුමක් අපිට ගන්න පුළුවන් අදාළ කාල සීමාව තුළ උපරිම නිමවුම බිහි කරගන්න තමයි ක්‍රියාකාරීත්ව පාලනයේදී අවධානය යොමු කරන්නේ. අපි එහෙමනේ
අදාළ කටයුත්තෙන් උපරිම ප්‍රමාණයක් හදාගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ප්‍රායෝගිකවත් අපි එහෙමයි නේද? යම්කිසි දෙයක් හදනකොට උපරිම වැඩිපුර හදාගන්න තමයි එකෙන් උත්සාහ කරන්නේ. උපරිම ධාරීතාවය. එතකොට මේකෙදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන කාරණාව තමයි මේ නිෂ්පාදන ධාරීතාවය කියන එක. එතකොට මේ උපරිම නිෂ්පාදන ධාරීතාවයක් ලබා ගන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය හසුරවන එක තමයි ක්‍රියාකාරීත්ව පාලනයේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ උපරිම නිෂ්පාදන ධාරීතාවයක් ලබා ගන්න නැත්නම් නිෂ්පාදන ධාරීතාවය කියන උපරිම නිමවුම. එතකොට අපේ අනිත් ප්‍රශ්නේ නිෂ්පාදන ධාරීතාවය යමු. මොකක්ද නිෂ්පාදන ධාරීතාවය කියන්නේ? ඔයගොල්ලෝ දන්නා ධාරීතාවය කියන්නේ ප්‍රමාණය. නිෂ්පාදන ප්‍රමාණය. උපරිම නිෂ්පාදන ධාරීතාවයක් බිහි කරන්න නම් උපරිම නිමවුමක් බිහි කරන්න නම් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙන්න ඕනේ. ඒ පිළිබඳව සිදු කරන කටයුතු තමයි ක්‍රියාකාරීත්ව පාලනය කියලා කියන්නේ. ඒතර මොකද්ද නිෂ්පාදන ධාරීතාවය කියලා කියන්නේ? අපි කියනවා නිෂ්පාදන ධාරීතාවය මහා කාරණාවක් නෙමෙයි යම් නිශ්චිත කාල සීමාවක් තුලදී හරි වැදගත් මේ කාල සීමාව යම් නිශ්චිත කාල සීමාවක් තුලදී නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය. එතකොට යම් නිශ්චිත කාල සීමාවක් තුලදී මේක හරි වැදගත් කාල සීමාවක් තුලදී යම් නිශ්චිත කාල සීමාවක් තුළදී නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය. නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය අපි කියනවා නිෂ්පාදන ධාරීතාවය කියලා. දාගන්න සටහනක් නිෂ්පාදන ධාරීතාවය යනු යම් නිශ්චිත කාල සීමාවක් තුළදී නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය වේ. යම් නිශ්චිත කාල සීමාවක් තුළදී නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය වේ. යම් නිශ්චිත කාල සීමාවක් තුළදී නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය වේ. යම් නිශ්චිත කාල සීමාවක් තුළදී නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය වේ. නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය වේ. නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය වේ. යම් නිශ්චිත කාල සීමාවක් තුළදී නිපදවිය හැකි උපරිම ඒකක ප්‍රමාණය වේ. එතකොට ඒක වෙනස් වෙනවා ළමයි. පුද්ගලයෙක් සම්බන්ධයෙන් නම් අපි කියනවා ඒක පුද්ගලයාගේ නිෂ්පාදන ධාරීතාවය කියලා. ඒක යන්ත්‍රයක් සම්බන්ධයෙන් නම් ඒක යන්ත්‍රයක නිෂ්පාදන ධාරීතාවය. පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් තියෙනවානේ යම් නිශ්චිත කාල සීමාවක් තුළදී පුද්ගලයාගෙන් පුද්ගලයාට යාගේ ධාරීතාවය වෙනස් වෙනවා. මැෂින් එකකටත් එහෙමයි. නේද? යන්ත්‍රයකට නිෂ්පාදනය කළ හැකි යම් නිශ්චිත කාල සීමාවක් තුළදී අපි ඒකට කියනවා යන්ත්‍රයක නිෂ්පාදන ධාරීතාවය කියලා. කම්හලක් සම්බන්ධයෙන් නම් අපි ඒකට කියනවා කම්හලක නිෂ්පාදන ධාරීතාවය කියලා. ඒතකොට පුද්ගලයෙක් සම්බන්ධයෙන් නම් මේක පුද්ගලයෙකුගේ නිෂ්පාදන ධාරීතාවය. යන්ත්‍රයක් සම්බන්ධයෙන් නම් ඒක යන්ත්‍රයක නිෂ්පාදන ධාරීතාවය. කම්හලක් සම්බන්ධයෙන් නම් ඒක කම්හලක නිෂ්පාදන ධාරීතාවය. එතකොට පුද්ගලයා යන්ත්‍ර කම්හල කියන නිෂ්පාදන ඒකකය අනුව ධාරීතාවය වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ විදිහට අපිට තුන් පැත්තකින් ධාරීතාවය පැහැදිලි කරන්න පුළුවන්. පුද්ගලයෙකුගේ ධාරීතාවය, යන්ත්‍රයක ධාරීතාවය, නැත්නම් කම්හලක ධාරීතාවය කියලා. එතකොට ඒ එකින් එකිනාට පුද්ගලයෙකුගේ යන්ත්‍රයේ මේ තුනෙන් එකින් එකිනාට ධාරීතාවය වෙනස්. පුද්ගලයෙකුට වඩා යන්ත්‍රයක ධාරීතාවය වැඩිනේ. අපි ඒක හොඳින්ම දන්නවනේ. ඒක නිසා. right. ඊට පස්සේ අපි කතා කරනවා මේ නිෂ්පාදන ධාරීතාවය තීරණය වීම කෙරෙහි බලපාන සාධක. අපි අනිත් ප්‍රශ්නේ ලියමු. නිෂ්පාදන ධාරීතාව තීරණය කරනු ලබන සාධක. නිෂ්පාදන ධාරීතාව තීරණය කරනු ලබන සාධක. නිෂ්පාදන ධාරීතාවය තීරණය කරන සාධක. තීරණය කරන සාධක. ඒ කියන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණය තීරණය කරන සාධක. නිෂ්පාදන ධාරීතාවය තීරණය කරන සාධක. එතකොට නිෂ්පාදන ධාරීතාවයේ තීරණය කරන සාධක කීපයක්ම තියෙනවා. එකක් තමයි විකුණුම් ප්‍රමාණය.
විකුණුම් ප්‍රමාණය නිෂ්පාදනධාරීතාවය තීරණය කරන එක සාධකයක්. එතකොට අපිට විකුණන්න පුළුවන් ප්‍රමාණයනේ අපි නිෂ්පාදනය කරන්න ඕනේ. නේද? ඊට වඩා නිෂ්පාදනය කළ වැඩක් නැහැ අපිට. එතකොට නිෂ්පාදනය කරන ප්‍රමාණයනේ නිෂ්පාදනධාරීතාවය කියන්නේ නිශ්චිත කාලයක් තුළදී නිපදවිය හැකි ඒකක ප්‍රමාණය. එතකොට ඒක තීරණය වෙනවා විකුණුම් ප්‍රමාණය මත. විකුණන්න පුළුවන් ප්‍රමාණයක් තමයි ව්‍යාපාරය නිෂ්පාදනය කරන්නේ. විකුණුම් ප්‍රමාණය නිෂ්පාදන ප්‍රමාණය තීරණය කරද්දී බලපාන. ඒ වගේම තමයි මූල්‍ය හැකියාව. මූල්‍ය හැකියාව. අපිට මූල්‍ය හැකියාව අඩුයි නම් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. මූල්‍ය හැකියාව වැඩි නම් අපිට ඊට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. මූල්‍ය හැකියාවත් ධාරීතාවයේ අඩු වැඩි වෙන්න තමන්ට තියෙන විදිහට තමන් හදන්නේ. ඉතින් නැත්තම් ඉල්ලුමක් තිබ්බත් හදන්න බෑනේ තමන්ට නේ. තියෙන හැකියාව අනුව තමයි හදන්නේ. ඒතර මුදල් වල මූල්‍ය හැකියාවත් ධාරීතාවයේ ප්‍රමාණය තීරණය වෙද්දී බලපානවා. අවශ්‍යතාවය තිබ්බත් මුදල් නැත්තම් හදන්න බෑනේ මූල්‍ය හැකියාව. ඒ වගේම ගබඩා කරන හැකියාව. ගබඩා කරන හැකියාව. එතකොට ගබඩාවේ ඉඩකඩ ප්‍රමාණයට අනුව තමයි අපිට නිෂ්පාදනය කරන්න වෙන්නේ නැතේ. ඊට වඩා නිෂ්පාදනය කරොත් එළිය තියන්නයි බඩු ටික. ගබඩා කරන හැකියාවත් නිෂ්පාදනධාරීතාවයේ තීරණය වීම කෙරෙහි බලපානවා. මේ ඊට ගබඩාවේ ඉඩ වලට වඩා වැඩියෙන් හදලා තියාගන්න බෑ. ගබඩා කරන හැකියාවත් නිෂ්පාදනධාරීතාවයේ තීරණය වීම කෙරෙහි බලපාන සාධකයක්. ඒ වගේම ව්‍යාපාරයක අතිකාල යොදා ගැනීමට ඇති හැකියාව. අතිකාල යොදා ගැනීමට ඇති හැකියාව. ඒ කියන්නේ ඔය අපි කියන්නේ OT දෙන්න පුළුවන් හැකියාව. අපි කියන්නේ OT කියන්නේ ඕවර් ටයිම්. මේ සාමාන්‍ය 8 ඉඳලා 5 වෙනකම් වැඩ කරනවා නම් සේවකයාගෙන් ආයෙ අපි 5 ඉඳලා රෑ 8 වෙනකම් 6 7 8 අතිකාල පැය 3ක් වැඩ ගන්න. එතකොට ඒකට ගෙවන්න වෙනවා. එතකොට අතිකාල යොදා ගන්න ව්‍යාපාරයට තියෙන හැකියාවත් අතිකාල යොදා ගන්න පුළුවන් නම් ධාරීතාවය වැඩි කරගන්න පුළුවන්. තව පැය 3ක් සේවකයන්ව වැඩට යොදා ගන්න පුළුවන්. එතකොට අතිකාල යොදා ගැනීමට ඇති හැකියාව මම හිතනවා ලියාගෙන යනවා කියලා. විකුණුම් ප්‍රමාණය, මූල්‍ය හැකියාව, ගබඩා කරන හැකියාව, අතිකාල යොදා ගැනීමට ඇති හැකියාව. ඒ කියන්නේ OT ඕවර් ටයිම් දෙන්න පුළුවන්ද ව්‍යාපාරයට? ඔයගොල්ලෝ දන්න සමහර ව්‍යාපාර OT කපනවා. දෙන්නද මේ කාලේ හැම කපන්න වෙනවා. OT දෙන්න බෑ. OT කියා සාමාන්‍ය පැයටවත් මේ දවස්වල වැඩ ගන්න බෑනේ. නේද? අතිකාල කොහොමත් හම්බ වෙන්නේ නැහැ මේ කාලේ. අතිකාල යොදා ගැනීමට ඇති හැකියාව. ඒතකොට නිෂ්පාදනය අඩු වෙනවා, ධාරීතාවය අඩු වෙනවා. අතිකාල යොදා ගැනීමට ඇති හැකියාවත් යොදා ගන්න පුළුවන් නම් ධාරීතාවය වැඩි වෙනවා. යොදා ගන්න බැරි නම් ධාරීතාවය අඩු වෙනවා. ඒ වගේම අපි අර කිව්වා වගේ අර පුද්ගල යන්ත්‍ර කම්හල් යන නිෂ්පාදන ඒකකවල ධාරීතාවය. පුද්ගල යන්ත්‍ර කම්හල් යන නිෂ්පාදන ඒකකවල ධාරීතාවය. පුද්ගල යන්ත්‍ර කම්හල් යන නිෂ්පාදන ඒකකවල ධාරීතාවය. ඒතොර ව්‍යාපාරයේ වැඩ කරන පුද්ගලයන්ගේ හැකියාව අනුව තමයි නිෂ්පාදන ධාරීතාවය තීරණය වෙන්නේ. ඒක සමහර අයගේ අඩුයි ධාරීතාවය, සමහර පුද්ගලයන්ගේ වැඩි. ඒ අනුවත් නිෂ්පාදන ධාරීතාවය අඩු වැඩි වෙන්න පුළුවන්. නිෂ්පාදන ඒකකවල ධාරීතාවය අනුව. ඒතොර පුද්ගල යන්ත්‍ර කම්හල් යන නිෂ්පාදන ඒකකවල ධාරීතාවය. ඒ වගේම තව එකක් අපිට ලියන්න පුළුවන්. හරියට පුද්ගල යන්ත්‍ර කම්හල් යන නිෂ්පාදන ඒකකවල ධාරීතාවය. හයවෙනි එක තමයි ඉල්ලුමේ ස්වභාවය. ඉල්ලුමේ ස්වභාවයත් ධාරීතාවයේ තීරණය වෙන්න බලපානවා. සමහර භාණ්ඩවල තියෙන ඉල්ලුම එක එක කාලවල අඩු වැඩි වෙනවා. ඉල්ලුම උච්චාවචනය වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. ඒ අනුව ධාරීතාවයත් අඩු වැඩි කරන්න වෙනවා. ඇඳුම් පැළඳුම් පොත්පත් වගේ වල එහෙමනේ ඉල්ලුමනේ. එක කාලයකට ඉල්ලුම වැඩි, එක කාලයකට ඉල්ලුම අඩුයි. ඉල්ලුමේ උච්චාවචනයන්, ඉල්ලුමේ අඩුවීම ධාරීතාවය අඩු වැඩි වෙන්න බලපානවා. ඉල්ලුමේ ස්වභාවය. ඔය තමයි නිෂ්පාදන ධාරීතාවය නැත්නම් නිමවුම් ප්‍රමාණය අඩු වැඩි වෙන්න බලපාන සාධක. නිෂ්පාදන ධාරීතාවයේ තීරණය වීම කෙරෙහි බලපාන
සාධක කියලා අපි ඕවට කියනවා. ඒ ටිකත් මතක තියාගන්න. අවසාන වශයෙන් අපි ක්‍රියාකාරීත්ව පාලනයට සාකච්ඡා කරනවා. මෙන්න මේ ප්‍රශ්නේ නිෂ්පාදන ධාරීතාව උපරිම ලෙස යොදා ගැනීමට එරෙහිව ඇති බාධක. ප්‍රශ්නයක් ලියාගන්න. නිෂ්පාදන ධාරීතාව උපරිම ලෙස යොදා ගැනීමට නිෂ්පාදන ධාරීතාව උපරිම ලෙස යොදා ගැනීමට එරෙහිව ඇති බාධක. නිෂ්පාදන ධාරීතාව උපරිම ලෙස යොදා ගැනීමට උපරිම ලෙස යොදා ගැනීමට එරෙහිව ඇති බාධක. බාධක. ඒ කියන්නේ අපිට උපරිම භාණ්ඩ ඒකක ප්‍රමාණය අපි හිතමුකෝ අපිට උපරිම ඒකක භාණ්ඩ ඒකක 10000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් අපි 8000යි නිෂ්පාදනය කරන්නේ. එතකොට ඇයි අපිට 10000ක් නිෂ්පාදනය කරන්න බැරි? නිෂ්පාදන ධාරීතාවය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම උපරිම ලෙස යොදා ගැනීමට එරෙහිව දැන් හැකියාව තියෙනවා. ඇයි ඒක කරන්න බැරි? මේ 10000ක් කරන්න පුළුවන්. නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් 8000යි 7500යි 9000යි දැන් නිෂ්පාදන ධාරීතාවය උපරිමයට ගන්න නොහැකි වෙන්න පුළුවන්කමක් තිබ්බත් නොහැකි වෙන්න බලපාන සාධක මොනවාද කියලායි මේ අහන්නේ. නිෂ්පාදන ධාරීතාවය උපරිම ලෙස යොදා ගැනීමට එරෙහිව ඇති බාධක. ඇයි අපිට 10000ක් පුළුවන්කම තියෙද්දි 8000ක 9000ක ප්‍රමාණයක අපි නවතින්නේ. එතකොට උපරිමයට යන්න බැරි ඇයි? එතකොට ඒකට ගැටලු කීපයක් තියෙනවා. නැත්තම් යන්න පුළුවන් උපරිම ප්‍රමාණයට. එකක් තමයි සේවක ප්‍රශ්න. එතකොට සේවක ප්‍රශ්න මේ උපරිම නිෂ්පාදන ප්‍රමාණයට නොඑන්න එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න බෑ. දැන් සේවක ප්‍රශ්න කියලා කියන්නේ එකක් වෙන්න පුළුවන් සේවක හිඟය. සේවකයෝ මදි 5 දෙනෙක් ඉන්න ඕන තැන 3යිනේ. එතකොට උපරිම ධාරීතාවයට යන්න බෑනේ. 5 දෙනෙක් වැඩ 3 දෙනෙක්ට කරන්න බෑ. එතකොට සේවක ප්‍රශ්න තියෙන්න පුළුවන්. sorry සේවක හිඟකම. සේවක හිඟකම සේවක හිඟය එතකොට නුපුහුණුව ඒ කියන්නේ පුහුණුව අඩුවීමනේ නුපුහුණුව ඒ වගේම වර්ජන වගේ හේතු නිසා අපිට උපරිම ප්‍රමාණය යම් මාසෙක හරි අවුරුද්දේ හරි කරන්න බැරි වෙන්න පුළුවන්. ඒතර මම හේතු ටිකක් කිව්වා. ඇයි උපරිම ප්‍රමාණය සේවක ප්‍රශ්න නිසා ඇයි යන්න බැරි? එතකොට සේවක හිඟය නුපුහුණුව වර්ජන සේවකයන් එතකොට ඉතින් අවශ්‍ය ප්‍රමාණය හදාගන්න බෑ. අඩුවෙන් තමයි හදන්න වෙන්නේ. සේවක ප්‍රශ්න නිසා අපිට උපරිම ප්‍රමාණය හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටලු. හරි ලේසි මේක මතක තියාගන්න. අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටලු. අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටලු. අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටලු. ඒකෙන් දැන් අමුද්‍රව්‍ය හිඟය ගන්න විදියක් නැහැ. අමුද්‍රව්‍ය හිඟය. එතකොට ගුණත්වය අඩුවීම. ගුණත්වය අඩුවීම. එතකොට සෞත්තු හරිය වැඩි. ගුණත්වය අඩුවීම අමුද්‍රව්‍ය හිඟය ගුණත්වය අඩුවීම නිසා අපිට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් යන්ත්‍රෝපකරණවල දෝෂ. යන්ත්‍රෝපකරණ වල දෝෂ. යන්ත්‍රෝපකරණ වල දෝෂ කියන්නේ ක්‍රියා විරහිත වීම, ක්‍රියා විරහිත වීම යන්ත්‍ර පැරණිවීම පරණ යන්ත්‍ර යොදා ගන්නවා වෙන්න පුළුවන් ක්‍රියා විරහිත වීම ඇති වෙන්න පුළුවන් ඒ වගේ හේතු යන්ත්‍රෝපකරණ පැරණිවීම ක්‍රියා විරහිත වීම ඒ වගේ දෝෂ නිසා අපිට උපරිම ප්‍රමාණය හදාගන්න බැරි වෙන්න පුළුවන් ක්‍රියා විරහිත වීම පැරණි වීම නැත්නම් අබලන් වීම කියලා ලිව්වත් කමන්නේ පරණ machines
ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඉල්ලුම හා සම්බන්ධ ගැටලු. ඉල්ලුම හා සම්බන්ධ ගැටලු. මේ ඉස්සෙල්ලත් පැහැදිලි කරා ඉල්ලුම හා සම්බන්ධ ගැටලු. ඒ කියන්නේ ඉල්ලුම අඩුවීම. ඉල්ලුම අඩුවීම. එතකොට ඉල්ලුම උච්චාවචනය වීම. ඉල්ලුම උච්චාවචනය වීම. ඉල්ලුම අඩුවීම, ඉල්ලුම උච්චාවචනය වීම වගේ දේවල් වෙළඳපොළ තුල ඇති වෙන්න පුළුවන්. ඉල්ලුම හා සම්බන්ධ ගැටලු. ඒ වගේම තව එකක් අපිට කියන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින දෝෂ. නිෂ්පාදන ක්‍රියාවලියේ දෝෂ. නිෂ්පාදන ක්‍රියාවලියේ දෝෂ. නිෂ්පාදන ක්‍රියාවලියේ දෝෂ. ඒකනේ අපි දැන් කතා කරන්නේ නේද ප්‍රධාන ක්‍රියාකාරීත්ව පාලනය. නිෂ්පාදන ක්‍රියාවලියේ දෝෂ කියන්නේ ගොඩක් වෙලාවට තාක්ෂණික බාධා වෙන්න පුළුවන්. තාක්ෂණික බාධා. machines නේ පාවිච්චි කරන්නේ තාක්ෂණික බාධා. තව එකක් අපිට ගන්න පුළුවන් මෙහෙයුම් කළමනාකරණයේ පවතින දුර්වලතා. මෙහෙයුම් කළමනාකරණයේ පවතින දුර්වලතා. ඒ කියන්නේ මැනේජ්මන්ට් එකේ මෙහෙයුම් කළමනාකරණයේ පවතින දුර්වලතා. ඒගොල්ලෝ ප්ලෑන් කරන්න බෑ කොච්චර හදන්න ඕනේද කොහොමද හදන්න ඕනේ. අපි දැන් මේ කතා කරන්නේ මෙහෙයුම් කළමනාකරණයනේ. එතකොට මේ මෙහෙයුම් කළමනාකරුවන් උපරිම ධාරීතාවයේ වැඩ කරන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න එපා. මේ ඒගොල්ලන්ගේ පැත්තේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මෙහෙයුම් කළමනාකරණයේ පවතින දුර්වලතා මැනේජ්මන්ට් එකේ ප්‍රශ්න. මෙහෙයුම් කළමනාකරණයේ පවතින දුර්වලතා. ඔන්න ඔය හේතුව නිසා අපිට නිෂ්පාදනයක 1000ක් නිපදවන්න හැකියාව තියෙද්දි නේද? උපරිම ධාරීතාවයට නොයන්න බලපාන ගැටලු විදියට මේවා පෙන්වලා දෙන්න. මේ ප්‍රශ්න නිසා අපිට මේ මට්ටමට යන්න බෑ. ඒ නිසා මේක මගහැරියොත් අපිට උපරිම ධාරීතාවයට යන්න පුළුවන්. නැත්නම් අපිට ඌඩ ධාරීතාවයක තමයි ඉන්න වෙන්නේ. අඩු හැකියාව තියෙද්දි අඩු ප්‍රමාණයක් තමයි හදන්න වෙන්නේ. එතකොට උපරිම ධාරීතාවයට නොයන්න බලපාන ගැටලු තමයි අපි කතා කරේ. උපරිම භාණ්ඩ ප්‍රමාණය හදාගන්න හැකියාව තියෙද්දිත් ඇයි ව්‍යාපාරයකට බැරුව යන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරේ. සේවක ප්‍රශ්න, අමුද්‍රව්‍ය ප්‍රශ්න, යාන්ත්‍ර ප්‍රශ්න, ඉල්ලුමේ ප්‍රශ්න, ක්‍රියාවලියේ ප්‍රශ්න, කළමනාකරණයේ ප්‍රශ්න නේ. ඒ ගැටලු නිසා අපිට උපරිම නිමවම බිහි කරන්න බැරි වෙන්න පුළුවන්. හොඳයි, එතකොට අපි ඔතනින් ඉවර කරනවා ක්‍රියාකාරීත්ව පාලනය කියන මාතෘකාව. එතකොට ඔයගලන්ට පැහැදිලි ඇති මෙහෙයුම් කළමනාකරණයේ මාතෘකා පහෙන් නිෂ්පාදන ඉංජිනේරුකරණ ඉවරයි, නිෂ්පාදන සැලසුම්කරණ ඉවරයි, නිෂ්පාදන පාලනය මම කිව්වා විශාලම මාතෘකාව කියලා මෙහෙයුම් කළමනාකරණයේ මාතෘකා පහෙන්. මේ ඉංජිනේරුකරණය, සැලසුම්කරණය, නිෂ්පාදන පාලනයේ කොටස් පහක් තියෙන නිසා ඒ ගැටලුව ඒකේ කොටස් පහම අපි කතා කරා. තොග පාලනය, තත්ත්ව පාලනය, පිළිවෙල පාලනය, යාන්ත්‍රික පාලනය සහ ක්‍රියාකාරීත්ව පාලනය. එතකොට දැන් අපිට තියෙන්නේ 4යි 5යි ද්‍රව්‍ය මිලදී ගැනීමයි පර්යේෂණ හා සංවර්ධනයයි. එතකොට ද්‍රව්‍ය මිලදී ගැනීම ගැන තමයි නෝට් එක තියෙන්නේ. පර්යේෂණ හා සංවර්ධන ගැනත් නෝට් එකේ ඇත්තටම නැහැ සිලබස් එකේ පැහැදිලිව දක්වලා. ඒ නිසා අපිට 4 වෙනි කළමනාකරණ මෙහෙයුම් කළමනාකරණ කාර්යයට යන්න පුළුවන් ද්‍රව්‍ය මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම බරපතල මාතෘකාවක් නෙමෙයි. ඒ ව්‍යාපාරයට දැන් නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන්න බැහැනේ. විවිධ ද්‍රව්‍ය යොදන්න එපයි නිෂ්පාදන ක්‍රියාවලියට. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න එපයි. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි කියනවා විවිධ ද්‍රව්‍ය යොදා ගන්න අතර නේද? එතකොට යෙදවුම් විදියට අපිට අවශ්‍ය ද්‍රව්‍ය යොදා ගන්න වෙනවනේ ක්‍රියාවලියට. එතකොට යෙදවුම් යොදා ගන්න නැතුව නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන්න බෑ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියට විවිධ ද්‍රව්‍ය යොදා ගන්න අතර අපි දන්නවා අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, ඉන්ධන,
මේ ගොඩාක් දේවල් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න වෙනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ ද්‍රව්‍ය යොදා ගන්න අතර එසේ යොදා ගන්න ද්‍රව්‍ය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අහලා ඇති නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්න ද්‍රව්‍ය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. නිෂ්පාදන ක්‍රියාවලිය යොදා ගන්න ද්‍රව්‍ය අපිට මෙහෙම ලියන්න පුළුවන් මිලදී ගන්නා ද්‍රව්‍ය අපි කොටස් දෙකකට බෙදනවා. එකක් ද්‍රව්‍ය මිලදී ගැනීම, අනිත් එක සේවා මිලදී ගැනීම. මිලදී ගන්නා ද්‍රව්‍ය කොටස් දෙකයි. ද්‍රව්‍ය මිලදී ගැනීම, සේවා මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම ආයි අපි කොටස් දෙකකට බෙදනවා. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ වගේම පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා. එතකොට අපි මෙහෙම සටහනක් දාගමු. ලියා ගන්න මාතෘකාවක් ප්‍රධාන අංක 4 දාලා ද්‍රව්‍ය මිලදී ගැනීම නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ ද්‍රව්‍ය මිලදී ගන්නා අතර නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ ද්‍රව්‍ය මිලදී ගන්නා අතර එසේ මිලදී ගන්නා ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එසේ මිලදී ගන්නා ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එසේ මිලදී ගන්නා ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එසේ මිලදී ගන්නා ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එතකොට මේ chart එක ඇඳ ගන්න පුළුවන් බෝඩ් එකේ තියෙන එසේ මිලදී ගන්නා ද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එතකොට මිලදී ගන්නා ද්‍රව්‍ය කියලා කොටස් දෙකයි. ද්‍රව්‍ය මිලදී ගැනීම, සේවා මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම, සේවා මිලදී ගැනීම. එතකොට ද්‍රව්‍ය මිලදී ගැනීම ආයි කොටස් දෙකකට අපි බෙදනවා. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමයි, පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමයි. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමයි, පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ වගේම පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම ආයි කොටස් දෙකයි. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම, පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම.
පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. එතකොට නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම යටතේ අපිට කාරණා කීපයක් දාගන්න පුළුවන්. මෙන්න මෙතනින් අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, ප්‍රාග්ධන උපකරණ, අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, ප්‍රාග්ධන උපකරණ, ඉන්ධන වගේ දේවල් අපිට දාගන්න පුළුවන්. ප්‍රාග්ධන උපකරණ, ඉන්ධන වගේ දේවල්. පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වලට අපිට දාගන්න පුළුවන් ලිපි ද්‍රව්‍ය, කාර්යාල උපකරණ වගේ දේවල්. පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වලට ලිපි ද්‍රව්‍ය, කාර්යාල උපකරණ වගේ දේවල් දාගන්න පුළුවන්. ලිපි ද්‍රව්‍ය, කාර්යාල උපකරණ වගේ දේවල්. ඒ ද්‍රව්‍ය මිලදී ගැනීමට උදාහරණ අමුද්‍රව්‍ය, යන්ත්‍ර, ප්‍රාග්ධන උපකරණ, ඉන්ධන, ලිපි ද්‍රව්‍ය, කාර්යාල උපකරණ ඔක්කොම ද්‍රව්‍ය මිලදී ගැනීමට අයිති. සේවා මිලදී ගැනීමට අපිට උදාහරණ කීපයක් ලියන්න පුළුවන්. ආරක්ෂක සේවා, ආරක්ෂක සේවා, නඩත්තු සේවා, නඩත්තු සේවා, පිළිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා, නඩත්තු සේවා, පිළිසිදු කිරීමේ සේවා, ප්‍රවාහන සේවා, ජලය, විදුලිය ඒවත් දාන්න පුළුවන්. පිළිසිදු කිරීමේ සේවා, ප්‍රවාහන සේවා, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, නඩත්තු සේවා, පිළිසිදු කිරීමේ සේවා, ප්‍රවාහන සේවා, ජලය, විදුලිය අපි සඳහන් කරනවා සේවා මිලදී ගැනීමට උදාහරණ වශයෙන්. එතකොට ඕකෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් ව්‍යාපාරයක් මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය තමයි අපි මේකෙන් සාකච්ඡා කරන්නේ. මොනවාද මේ මිලදී ගන්න ද්‍රව්‍ය කියන එක. ඔය විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙනවා. ද්‍රව්‍ය මිලදී ගැනීමේ කොටස් දෙකයි නේද? ද්‍රව්‍ය මිලදී ගැනීම, සේවා මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම ආයි කොටස් දෙකයි. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම. ඊට පස්සේ අපිට තව මාතෘකා දෙකක් තුනක් විතර සාකච්ඡා කරන්න තියෙනවා මේක යටතේ. මෙන්න මේ ප්‍රශ්නේ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර. මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර. මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර. පෑන් ගැනීමේ ප්‍රශ්නිකුත් තියෙනවා. පෑන් ටික ඔක්කොම ඉවර වෙලා කොමියුනිකේෂන් වහලා නිසා. මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර. මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර. මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර. අපි තොග පාලනය කතා කරපු නිසා ඒකට ගබඩාවෙන් නේද ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට ගබඩාවෙන් පණිවිඩයක් යවන්න ඕනේ. නේ ඉස්සලම කරන්න ඕන දේ තමයි ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දීම. නේ ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕනේ. ඒක තමයි පළවෙනිම වැඩේ. ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දීම. ඊට පස්සේ දෙවෙනිය කරන්නේ සැපයුම් කරුවෙක් සොයා ගන්න ඕනේ. සැපයුම් කරුවෙක් සොයා ගැනීම. ඒක හරි වැදගත් මේ සැපයුම් කරුවෙක් හොයාගන්න එක. සැපයුම් කරුවෙක් සොයා ගැනීම. ඊට පස්සේ තුන්වෙනියට අපිට පුළුවන් 4යි 5යි තියෙන පියවර ඇනවුම් කිරීම. ඇනවුම් කරායින් පස්සේ බහන්න ලැබීම. අන්තිම එක මුදල් ගෙවීම.
ඔය තමයි මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර 5. එතකොට පළවෙනියටම කරන්න ඕනේ ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕනේ. සැපයුම් කරුවෙක් සොයා ගන්න ඕනේ. අපේ ද්‍රව්‍ය ගන්න. ඊට පස්සේ කැමති නම් අපි මිල විමසුමක් කියලා මිල කිව්මක් ලබා ගන්නවා යාගේ. ඊට පස්සේ ඇනෝම් කරනවා. භාණ්ඩ ලබා ගැනීම සහ මුදල් ගෙවීම කරනවා. ඔය තමයි මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර 5. මිලදී ගැනීමේ කටයුත්ත ද්‍රව්‍ය මිලදී ගැනීමක් සිද්ධ වෙන පියවර. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මෙන්න මේ ප්‍රශ්නේ ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඒක හරි වැදගත්. නේද? මිලදී ගැනීම ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. 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 අමාරු ප්‍රශ්න නෙමෙයි ලේසි ප්‍රශ්නයක්. එතකොට එක තමයි නේද? මම කියවර මිල විමසුමක් කියලා මිල කිව්මක් ලබා ගන්නවා කියලා. මිල පිළිබඳව. අපි අවධානය යොමු කරන්න ඕනේ. කියන්නේ මිල වැඩිම තැන් වලින් ගන්න හොඳ නැහැ. මිල පිළිබඳව. දෙක ද්‍රව්‍යවල ගුණාත්මක භාවය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ ද්‍රව්‍යවල ගුණාත්මක භාවය පිළිබඳව. ඒ වගේම සැපයුම්කරුවන්ගේ විශ්වාසවන්ත භාවය පිළිබඳව. මේ අපිට ගුණාත්මක ද්‍රව්‍ය සපයයි කියන සැපයුම්කරුවන්ගේ විශ්වාසවන්ත භාවය හරි වැදගත්. ඒ වගේම 4 අපිට මුදල් ගෙවන්න සහන එහෙම දෙනවද? මේ ගෙවීම් කොන්දේසි කොහොමද අපි මුදල් ගෙවන්න ඕනේ? ගෙවීම් කොන්දේසි මුදල් ගෙවන්න යම් කාල සීමාවක් දෙනවද? නේද? ණය ගනුදෙනු කරන්න පුළුවන්ද? ණයට ගන්න පුළුවන්ද? ගෙවීම් කොන්දේසිත් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම පොරොත්තු කාලය මතක ඇති පොරොත්තු කාලය අපි තොග පාලනයට කතා කරා. තොග පාලන ප්‍රස්ථාරයට කතා කරා. ඇනෝම් කළ ද්‍රව්‍ය තොග ගබඩාවට ළඟා වීම සඳහා ගත වන කාලය. මේ කොච්චර කල් යනවද අපිට ද්‍රව්‍ය ලබා ගන්න නේද? පොරොත්තු කාලය ප්‍රමාද වුණොත් එහෙම අපිට ආරක්ෂිත තොගයට යන්න වෙනවා. ඒ කියන්නේ ඒ කාලය තුල බඩු ලැබුණ නැත්නම් මේ කාලයට අදාළ බඩු ටික තමයි පොරොත්තු කාලය ඉල්ලුම තුල අපි පාවිච්චි කරන්නේ. මේ අදාළ ආවේ නැත්නම් අපිට ආරක්ෂිත තොගයට යන්න වෙනවා. පොරොත්තු කාලය හරිය වැදගත්. බහන්න ඇනෝම් කරපුවම ගබඩාවට ලැබෙන්න මාසයක්ද දෙකක්ද සතියක්ද යන්නේ කියන එක පොරොත්තු කාලය. ඒ වගේම සැපයුමේ වේගවත් බව සහ අඛණ්ඩව ලබාගත හැකි වීම. සැපයුමේ වේගවත් බව හා අඛණ්ඩව ලබාගත හැකි වීම. අපිට ඉක්මනට අඛණ්ඩව බඩු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක. සැපයුමේ වේගවත් බව හා අඛණ්ඩව ලබාගත හැකි බව. සැපයුමේ වේගවත් බව හා අඛණ්ඩව ලබාගත හැකි බව. සැපයුමේ වේගවත් බව හා අඛණ්ඩව ලබාගත හැකි බව.